ප්‍රිය සහෝදරයා සහෝදරිය ඔබ දවසේ අරුණ වැඩසටහන නිතර නරඹන කෙනෙක් නම් දවසේ මේ වැඩසටහනේ 100 වෙනි වැඩසටහන විකාශනය වෙනවා. දවසේ අරුණ 100 වෙනි කණවිඩිය. ඉතින් මම හිතුවා මේකෙදි බයිබලයේ තිබෙන ගීතාවලිය පොතේ 100 වෙනි පරිච්ඡේදයම මේ සඳහා තෝරගන්න. මේ දවසේ අරුණ 100 වෙනි කණවිඩිය වෙනුවෙන් මම තෝරා ගන්නවා ගීතාවලියේ 100 වෙනි පරිච්ඡේදය. මේකේ මේ පදේ කීපයක් තෝරාගත්තා. ඒක කියවන්න ඉස්සෙල්ලා මම ඔබ සමග යම් වචන සල්පයක් බෙදා ගන්නවා. අපි සමාජයේ පෞද්ගලික කාලේ බැලුවාම අපි කුඩා කාලේ ඉඳන් මේ දක්වා ගත කරපු ජීවිත බැලුවාම සමාජයෙන් යම් කිසි දෙයක් ඈත් වෙනවා වගේ පේනවා. මේ සමාජයෙන් යම් කිසි දේවල් ඈත් වෙනවා වගේ පේනවා. ඒ ඈත් වෙන දේවල් අතරේ ඉතාම වටිනා දෙයක් සමාජයෙන් ඈත් වෙමින් පවතිනවා. මේක දැනුම මට්ටම මතවත්, ගත්කම මතවත්, වස්තුව මතවත් කොයිතරම් අපි ඉහළට ගියත් සමහර වෙලාවට මේ වටිනා ලක්ෂණය අපෙන් ඈත් වෙනවා. මොකක්ද මේ ඈත් වෙන ලක්ෂණය? ස්තුතිවන්ත භාවය. සුතිවන්ත භාවය අපෙන් ඈත් වෙමින් යනවා. ඔබට මතක ඇති ඔබ වැඩිහිටි කෙනෙක් නම් ඔබ පොඩි කාලේ පුරුදු කරලා තියෙනවා කවුරු හරි කෙනෙක් ගෙනල්ලා ටැග් එකක් දුන්නාම ස්තුතියි කියලා අරගන්න. thank you කියලා ගන්නවා. ඉතින් දැන් අපි ඒක දකින්නේ ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට ගත්ත ගමන් අරගෙන යනවා. සමහර වෙලාවට දුන්නා කියලා මතකක් නැහැ. ඒකේ වටිනාකමකුත් නැහැ. ඉතින් මේ ටැග් එකක් එක්ක අපිට එකතු වෙන්නේ මොකක්ද? අපි සමහර වෙලාවට අපිට ලැබෙන ටැග් මිල කරනවා. මෙයා මෙච්චර ටැග් එකක් මට දුන්නේ මේකේ වටිනාකම මෙච්චරයි කියලා. නමුත් අපි ටැග් එක ඇතුලේ වටිනා දෙයක් තියෙනවා මිල කළ නොහැකි. ඒ සමහර වෙලාවට අපි මේක නිහිනවා. අපි තු එක තරුණියක් සමග යාළු වෙලා ඉන්නවා. මේ තරුණයා රට යනකොට ලේන්සු පෙට්ටියක් දෙනවා. ඒ ලේන්සුවක ලස්සන හදවත් දෙකක් දාලා ඒ විදිහේ පොඩි නිර්මාණයක් කරලා ඒ නම් දාලා දෙනවා. මේ තරුණයා ගියාට පස්සේ ඔහුට තව නොයෙක් දේවල් උගන්න. ඔහුට නොයෙක් දේවල් හම්බ වෙනවා. නමුත් මේ ලේන්සු වල එච්චර ලොකු වටිනාකමක් නැහැ. නමුත් ඔහුට ඒක වටිනවා. ඔහුට ඒක වටින්නේ ඒකේ තියෙන මිල නිසා නෙවෙයි. ඒක දුන්න කෙනා නිසා. ඒ නිසා අපිට දෙයක් ලැබුණාම ඒක ගැන අපි ස්තුති කරන්න ඕනේ. අපිට ලැබිච්ච නිසා නෙවෙයි. ඒ දුන්නේ කෙනා කවුද කියන එක අපි මෙනෙහි කරන්නේ. ඒ නිසා ඔබටත් මටත් දීලා තියෙන වටිනාම දේ මොකක්ද? අපි කියන්න පුළුවන් මට අධ්‍යාපනය ලැබිලා තියෙනවා. මට ගෙවල් දොරවල් ලැබිලා තියෙනවා. මට යාන වාහන ලැබිලා තියෙනවා. මට දරු පවුලක් ඔක්කොම දේවල් තිබෙනවා. මේ ඔක්කොම වටිනවා තමයි. නමුත් වටිනාදම දේ ඔබේ මගේ ජීවිතය. ඔබේ මගේ ජීවිතය තමයි වටින්නේ. ඒකනේ මිනිස්සු අන්තිම මොහොතේ මේ කොරෝනා ඇදිලා මේ ඉන්නලා අන්තිම මොහොතේ උත්සාහ කරන කොහොමද ජීවත් වෙන්නේ? ඔවුන්ගේ හිතවත් උත්සාහ කරන හෝ ජීවත් කරන්න ඔක්සිජන් ගන්න බැරුව හුස්ම ගන්න බැරුව ඉන්න අය එකට මසාජ් කරලා කොහොම හරි උත්සාහ කරනවා ජීවත් කරවන්න. ඇයි? වටිනාම දේ ජීවිතය නිසා. එහෙමනම් අපිට වටිනාකම දේ දුන්නේ කියලාගෙන අපි ස්තුතිවන්ත වෙන්න. අපි වඩාත්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ කවුරු ගැන? අපි වඩාත්ම ස්තුති කරන්න ඕනේ අපිට වඩාත්ම වටිනා දේ දීපු එක්කෙනා. කවුද අපිට වඩාත්ම වටිනා දේ දීලා? අපේ ජීවිතය අපිට දීලා තියෙන්නේ. අපිට හුස්ම දීලා තියෙන්නේ කවුද? මේ හුස්ම ගන්න කාලේ තීරණය කරන්නේ කවුද? එතනින් එහාට මේ ලෝකේ මම ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ කවුද? අන්න එතනට ස්තුති කරන්න පුළුවන්.
නිසා මේ දවසේ අපේ වැඩසටහන මාලාවේ 100 වෙනි වැඩසටහනේ මම තෝරගත්ත ගීතාවලියේ 100 වෙනි පරිච්ඡේදය ඔබට මතක හිටින විදියට. මේ ගීතාවලියේ 100 තුන්වෙනි පදය මෙන්න මෙහෙම කියනවා. සමිදානන් දෙවිඳුන් බව දැනගන්න අප මැව්වේ එතුමානෝය. අපි එතුමන්ගේ සෙනගය එතුමන්ගේ තන බිම්බද බැටළුවෝය. ඉතාලම ලස්සන දෙයක් කියනවා. අපිව මැව්වේ උන්වහන්සේ. අපේ ජීවිතය දීලා තියෙන්නේ උන්වහන්සේ. අපිව ආරක්ෂා කරන උන්වහන්සේ. ඒ නිසා මේ ගීතාවලියේ 100 වෙනි පරිච්ඡේදය නම් කරන තුති දීමේ ගීතයකි කියලා. ඒකේ මාතෘකාව තුති දීමේ ගීතයක්. සුති කිරීමේ ගීතයක්. මොකටද සුති කරන්නේ? අපිව මවලා තියෙන නිසා. අපි ජීවත් වෙන නිසා. අපි හුස්ම ගන්න නිසා. අපිට තවමත් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන නිසා. සුති කාටද? මේ ජීවිතය දුන්න තැනට. ඒ ජීවිතේ කොච්චර වටිනවද කියලා තේරෙන්නේ ඒ ජීවිතයට තර්ජනයක් ආපු වෙලාවක. අද දවසේ අපි දකිනවා මේ ජීවිතවල තර්ජනය කොච්චර තර්ජනයක්ද කියලා නොම්බරයකටපත් වෙලා. ඊයේ 1500යි 1600යි ආසාදිතයන් 2000යි ඔන්න ජීවිතවල තර්ජනය මරණ සංඛ්‍යාව 100යි 150යි මරණ සංඛ්‍යාව නැති වෙන්නේ මොකද්ද? ජීවිත. එහෙනම් ජීවිතයේ වටිනාකම තේරෙන්නේ ජීවිතේම අනුතුරටපත් වෙන වෙලාවේ. ජීවිතයේ පැවැත්ම ගැන බය හිතන වෙලාවේ. ජීවිතේම පවතීද කියලා බය හිතන වෙලාවේ අපිට බයක් ඇති වෙනවා. නමුත් ජීවිතය තීරණය කරන්නේ මේ කිසිම දෙයක් නෙවෙයි. කොරෝනා වසංගතය නිසා අපි සුරක්ෂිත වෙන්න ඕනේ. සෞඛ්‍ය නීති පිළිපදින්න ඕනේ. ඒට අනුකූලව ජීවත් වෙන්න ඕනේ. හරි. මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක්. අපි ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම අපි තුලින් අනිත් අයව හානියටපත් නොවෙන්න ඕනේ. නුතිය කොහොම වුණත් ජීවිතය තීරණය කරන්නේ කොරෝනාව නෙවෙයි. මම ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කිසිම ශුද්‍ර ජීවියෙක්වත් බැක්ටීරියාවක්වත් ලෝකයේ බලධාරියෙක්වත් කිසිම කෙනෙක් නෙවෙයි. ජීවිතය දුන්නා වූ ජීවිතය දුන්නා වූ තැනට තමයි ජීවිතේ ගැනීමේ අයිතිය තියෙන්නේ. ජීවිතය දුන්නා වූ තැනට තමයි ආය ජීවිතය ගන්න පුළුවන්. හුස්ම දුන්නා වූ තැනට තමයි හුස්ම ගන්න පුළුවන් ආය. මුල් බැවිල්ලේ අපි කියන අපි දකින්න උත්පත්ති පොතේ මිනිස්සයා මෙටි පොළවේ පස් වලින් හදලා ඕගේ නාස්පුඩු වලට ජීවනයේ හුස්ම හෙළුවේ. එවිට ඔහු ජීවමාන ප්‍රාණියෙක් විය. එතකල් මැටි වලින් හදපු රූපයක් නහය කන ඔක්කොම තියෙනවා හැඩේ තියෙනවා. නමුත් කතා කරන්න බෑ, ජීවත් වෙන්න බෑ, හුස්ම ගන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ ජීවනයේ හුස්ම හෙළුවට පස්සේ ඔහු ජීවමාන ප්‍රාණියෙක් වෙනවා. හුස්ම දුන්නා වූ තැනන් වහන්සේ තමයි හුස්ම නැවත ගන්න. හුස්ම නැති වෙනවා වගේ ජීවිතේ නැති කරන්න පුළුවන් වගේ දේවල් එනවා. මොකද ඒකකටවත් ජීවිතේ නැති කරන්න බෑ. දෙවියන් වහන්සේගේ කැමැත්ත නැති. ඒ නිසා අපි වඩාත්ම සුතිවන්ත වෙන්න ඕනේ. දෙවියන් අපේ පවුල් ගැන සුතිවන්ත වෙන්න, අපේ භාර්යාව ගැන, ස්වාමි පුරුෂයා ගැන, දරුවන් ගැන, අපිට උගන්වපු අය, අපිව හදා වඩාගත් අය, අපිට රැකියාවක් දීපු අය, රැකියා ස්ථානයේ අපිට ඉහළින් ඉන්න නිලධාරී, අපිට උදව් කරන සෙනඟ, ඒ වගේම සමාජයේ අපි ආශ්‍රය කරන හැම කෙනෙක් ගැනම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ ඔක්කොමට වඩා අපිට වටිනාතම වන දේවල අපේ ජීවිතය අපිට දුන්න ආයෙත් ජීවිතේ ඕන වෙලාවක ගන්න පුළුවන් දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඒක තමයි අපේ ජීවිතේ බලාපොරොත්තු වෙන ඊටාම ඉහළම කාර්යය. ඉතින් ඒතකොට අපි කියනවා මෙතන තුති පුදා එතුමන්ගේ වාසල් දොරටුවලද තුති ගී ගයා එතුමන්ගේ මන්දිරවලටද ඇතුල් වන්න. නිකන් තුති කර නෙවෙයි, සුතිකාන්ත කමෙන් දෙවියන් වහන්සේ වෙතට යන්න.
සුතිවන්ත කමෙන් දෙවියන් වහන්සේව හමු වෙන්න. අපි කාට හරි කවුරු එකට තෑග්ගක් දුන්නාම අපි නැවත ගිහිල්ලා එයාට කියනවා බොහොම සන්තෝෂයි ඔයා මට මේ දීපු තෑග්ග කියලා. එතකොට එයා සතුටු වෙනවා. එයා කියනවා මට එයාට තේරෙනවා මයා කොච්චර හොඳ කෙනෙක්ද මම දීපු දේ මට අගය කරනවා. ඒ වගේ අපේ ජීවිතයේ තෑග්ගක් හැටියට දුන්නා නම් අපි ගිහිල්ලා කියනවා දුන්න තැනට ස්තුතියි ඔබට. ඔබ වහන්සේට ස්තුතියි. මාව ජීවත් කරන නිසා, මට හුස්ම දීලා තියෙන නිසා ස්තුතියි කියලා කියනවා. එහෙම කියලා උන්වහන්සේගේ මන්දිරයට ඇතුල් වෙනවා. උන්වහන්සේ සමග සමාගම් පවත්වනවා. උන්වහන්සේත් එක්ක එකට ජීවත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔබ උන්වහන්සේ සමග අපි සියලු දෙනා උන්වහන්සේ සමග ඥානාවෙන් කතා කරමින් සතුටු වෙමින් ජීවත් වෙමු. ඒතර බය ඇති වෙන කාරණා ලෝකේ අපිට කියනවා. නමුත් අපි සතුටු වෙනවා. අපිට ජීවිතය දුන්න තැනැත්තත් එක්ක අපි ජීවත් වෙනවා. ජීවිතය ගන්න පුළුවන් තැනැත්ත එක්ක අපි ජීවත් වෙනවා. සතුටුයි. මන්ද සමිදානෝ යහපත්ය එතුමන්ගේ ප්‍රේමය ස්ථිරය සදහටම පවත්නේ. ඇයි එහෙම අපි කරන්නේ? ඇයි එහෙම අපි ස්තුති කරන්නේ? සමිදානෝ යහපත් එකක් අපි බැලුවොත් උන්වහන්සේ අප මැව්වේ එතුමාණන් නිසා අපි උන්වහන්සේ ස්තුති කරනවා. මෙතන තව කාරණාවක් කියනවා සමිදානෝ යහපත්. අපිව මැව්වෝ විතරක් නෙවෙයි. අපි මවල ඉවරලා ඕන විදියකට ඉන්න ආරින්න පුළුවන් නේ. අපිව මවල නිකන් තිබ්බේ අපිට යහපත්කම් කරනවා. යහපතෙන් අපිව බලා ගන්න. අපි හැමතිස්සෙම හොඳ දේ අපිට කරනවා. ඒ නිසා අපි උන්වහන්සේ ස්තුති කරනවා. මේ වචනේ කියනවා නුඹලාගේ දරුවෙක් ඇවිල්ලා නුඹලාගේ රොටියක් කිල්ලුවාම ගලක් දෙනවද? මාළුවෙක් කිල්ලුවාම සර්පෙක් දෙනවද? මෙසේ නපුරු වූ නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්න වුණා. ඊට කොපමණ වැඩියෙන් මාගෙන් ඉල්ලන අයට මම යහපත් දේ දෙනසේ. දෙවියන් වහන්සේ යහපත් පියේ. ඒ වගේ යහපත් බැටළු වෙඩේරේ. බැටළුවන්ට හරි ආදරේ. බැටළුවන්ට මඟ පෙන්වනවා. බැටළුවන්ට අරගෙන යනවා. ගාල කරා ගෙනියනවා. එසලොයි බාධා පීඩා එනවා ලෝකේ. මූර්ඛයන් එනවා. මූර්ඛයන් ගොරෝමින් පනිනවා. නමුත් එඩේරා බැටළුවන් සමග සිටිනවා. ඒ එඩේරාගේ අතින් ඒ මූර්ඛයන්ට බැටළුවන් දුරා ගන්න බැහැ. ඒ නිසා උන්වහන්සේ යහපත් නිසා උන්වහන්සේගේ ප්‍රේමය ස්ථිරව තිබෙන නිසා ඒ ප්‍රේමය ස්ථිරව තියෙන අපි වැරදි දේ කරද්දිත් උන්වහන්සේ අපිට ආදරය කරනවා. අපි උන්වහන්සේට විරුද්ධව යන වෙලාවෙදිත් උන්වහන්සේ අපිට ආදරය කරනවා. ප්‍රේමය ස්ථිරයි. මගේ පැවැත්ම මත වෙනස් වෙන එකක් නෙවෙයි. ඒක හැම විටම ස්ථිරයි. ඒ වගේම එතුමන්ගේ ප්‍රේමය ස්ථිරය සදාටම පවත්නේ පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම ඉතින් ප්‍රිය සහෝදරය සහෝදරිය අද දවසේ මා කෙරෙහි විශ්වාසකම පවතිනවා විතරක් නෙවෙයි මගේ දරුවත් එක්කත් විශ්වාසය පවතිනවා මගේ මුණුබුරත් එක්කත් විශ්වාසවන්තකම පවතිනවා මගේ පරම්පරාව සියලු දෙනාත් එක්කත් විශ්වාසවන්තකම පවතිනවා. ඉතින් කොයිතරම් වටිනාද සුතිවන්ත වෙන්න පුළුවන් මට උන්වහන්සේ ආදරේ උන්වහන්සේ මාව තෝරගෙන කියනවා මාව මුදාගෙන තියෙනවා මට හුස්ම දීලා තිබෙනවා ඔබ අපි හැම කෙනාටම හුස්ම දීලා තියෙනවා අපිව ජීවත් කරනවා ඒ ජීවිතේ අනාතරේ නොයේ බාධා කුණාටු අසනීප රෝග පීඩා එනකොට අපිව ආරක්ෂා කරන සංවිධානයන් වහන්සේ යහපත් ලෙස අපිව ගෙනියනවා ඒ වගේම මේ ප්‍රේමය අපි වැරදි දේ කරත් අපි උන්වහන්සේට විරුද්ධව ක්‍රියා කරත් උන්වහන්සේ ඒත් අපිට ආදරය කරනවා ඒ වගේම විශ්වාසවන්තකම දිගටම මා කෙරෙහි පවත්වනවා මම අවිශ්වාසව ගියත් උන්වහන්සේ මට විශ්වාසවන්ත වෙනවා. ඒ විතරක් මට විතරක් නෙමෙයි මගේ දරුවටත් විශ්වාසවන්ත වෙනවා. මගේ මුණුබුරටත් විශ්වාසවන්ත වෙනවා. මගේ පරපුරටත් උන්වහන්සේ විශ්වාසවන්ත වෙනවා. මෙහෙම කෙනෙක් කොහෙද හම්බුවන්නේ? ඒ නිසා අපි උන්වහන්සේට ස්තුති කියනවා. ජීවිතය දීලා හුස්ම දීලා අපව ගෙනියන තැන උන්වහන්සේට ස්තුති කියනවා. දවසේ ආරම්භ වෙනසකහනේ 100 වෙනි වචනීය වශයෙන් ඔබේ මනසට මම එකතු කරන කැමති ආකල්පය තමයි සියල්ලේදී දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඊතාවදී 100 වෙනි පරිච්ඡේදයේ මාතෘකාව වෙලා තියෙන්නේ තුති දීමේ ගීතය.
ඒ නිසා මේ 100 වෙනි වැඩසටහනේදී අපි හොඳින් තේරුම් ගනිමු සියල්ලේදී දෙවියන් වහන්සේට ස්තුති කරමු. මෞසදුන් වහන්සේ මාව මවල තියෙනවා. මාව කෙරෙහි යහපත්ව ඉන්නවා. මගේ දුර්වලකමේදී උනත් උන්වහන්සේ ප්‍රේමයෙන් ඉන්නවා. උන්වහන්සේ අවසානයේ දක්වා මාව කෙරෙහි විශ්වාසවන්තව ඉන්නවා. ඒ වගේම උන්වහන්සේ නොදැනුවත් මගේ ජීවිතය මගෙන් අයින් වෙන්නේ නැහැ. ලෝකේ කුමන පීඩාවක් කුමන රෝග වසංගතාවක් කිසි දෙයකට මගේ ජීවිතය මගෙන් අයින් කරන්න බෑ. දෙවියන් වහන්සේ නොදැනුවත්. ඒ නිසා උන්වහන්සේගේ විශ්වාසවන්තකම මං කෙරෙහි නෙවෙයි මගේ දරුවා කෙරෙහි මගේ පරපුර කෙරෙහි පවතින. මෙන්න මෙහෙම අපි හිතමු. මෙහෙම අපි කල්පනා කරලා දෙවියන් වහන්සේට ස්තුති කරමු. අපි ආඥා කරමු. ශුද්ධ බලවත් දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයෙන් ස්තුති කරමු. දින 99ක් මේ දවසේ ආවුණු වැඩසටහනින් විවිධ මාතෘකා යටතේ දේව වචනය කතා කරන්නට ඔබ වහන්සේ විවිධ දාසීන්ව ගෙනල්ලා එකලා වැඩසටහන ගැන ස්තුති කරනවා. උන්ට ඔබ වහන්සේ වචන දුන්න නිසා ස්තුති කරනවා. ඒ වචනය අහන්න බොහෝ දෙනෙක්ගේ සිත් පෙළඹෙව නිසා ස්තුති කරනවා. ඒ වගේ මේ වචනය පැහැදිලිව උන් විතර ගේන්න ක්‍රියාකාරීව දායක වුණා මේ සියලු දෙනාගෙන ස්තුති කරනවා. ඒ වගේම දවස් 100 වෙනි දවසේ සතුටුදායක පණිවිඩයක් ඔබ වහන්සේ අපට දෙනවා. ස්තුති කරන්න. හැම වෙලාවෙම දෙවි පියාණන් වහන්සේට ස්තුති කරන්න. යේසුස් වහන්සේට ස්තුති කරන්න. සුද්ධාත්මයන්ට ස්තුති කරන්න. අවසන් උන්වහන්සේ අපේ බැවුව නිසා අපිට ප්‍රේම කරන නිසා අපට ආරක්ෂා කරන නිසා අපට විශ්වාසවන්තව සිටින නිසා මටත් මගේ පරම්පරාවට විශ්වාසවන්තව සිටින නිසා උන්වහන්සේ කෙරෙන් මගේ ජීවිතය නැති කරන්න වෙන කිසිම දෙයකට බැරි නිසා හුස්ම දුන්නා වූ කෙරෙන් වහන්සේ හුස්ම ගන්න කාලම මාව ආරක්ෂා කරන තැන වහන්සේ නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීනි. සියලු ගෞරවය මහිම ඔබ වහන්සේට. ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබ සියලු දෙනාට සමිදානන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමානෝය. අපි එතුමන්ගේය. එතුමන්ගේ සෙනගය. එතුමන්ගේ තනබිම් වල බැටළුවෝය.